ඒකක පරීක්ෂාව නැත්නම් ඒකක පිරික්සුම යුනිට් ටෙස්ටිං ගැන කතා කරොත් මුලින්ම යුනිට් ටෙස්ටිං එකක් කියලා කියන්නේ අපි software එකක් develop කරන් යනකොට ඇත්තටම program එක හදන්නේ modules විදියට. modules කියලා කියන්නේ පොඩි පොඩි කොටස්. කියන්නේ පොඩි program කොටස්. එතකොට මේ වගේ modules කීපයක් එනවා. ඒ කියන්නේ මම කෙටියෙන් ගත්තොත් M1 කියන්නේ එක module එකක්. M2 කියන්නේ තව module එකක්. M3 කියන්නේ තව module එකක්. ඔය වගේ modules කීපයක් එනවා. ඒ කීපෙම එකතු වෙලා තමයි අපේ program එක හැදෙන්නේ. එතකොට unit testing වලදී කරන්නේ එහෙම නැත්නම් ඒක පරීක්ෂාවේදී කරන්නේ එහෙම නැත්නම් ඒක පිරික්සුමේදී කරන්නේ මේ එක එක වෙන වෙනම චෙක් කරනවා. මේක හරියද කියලා බලනවා. මේක හරියද කියලා බලනවා. හරි. සමහරට අඩුපාඩු තියෙන එකක් අහු වෙන්නත් පුළුවන් ඔය අතර. ඒතර ඕක තමයි යුනිට් ටෙස්ටිං එක කියන්නේ. මුළු ප්‍රෝග්‍රෑම් එකම රන් කරන්නේ මුළු සිස්ටම් එකම රන් කරන්නේ නැහැ. චෙක් කරන්නේ නැහැ, ටෙස්ට් කරන්නේ නැහැ. කරන්නේ අපි කොටස. හරියට නිකන් අපි බිල්ඩින් එකක් හදලා ඉවරෙච්ච බිල්ඩින් එකක් චෙක් කරනකොට කාමරෙන් කාමරේ වෙන වෙනම අපි චෙක් කරන් යනවා. කාමරෙන් කාමරේ වෙන වෙනම චෙක් කරන් යනවා. ඒ කියන්නේ අපි ගත්තොත් කාමරයක තියෙන කරන්ට් හරියට එනවද? ලයිට් ඔක්කොම පත්තු වෙනවද? තියෙන ස්විචස් දැම්මම ඔක්කොම ඔන් වෙනවද? එහෙම නැත්නම් ටැප් වල වතුර එනවද? ඔය වගේ දේවල් චෙක් කරන් යනවා. ඒතර එක කාමරයක් හරිනම් ඔන්න ඒ කාමරේ යුනිට් ටෙස්ටිං පාස් නේ. ඊළඟ එකත් ඒ වගේ චෙක් කරන් යනවා. ඒක තමයි යුනිට් ටෙස්ටිං කියන්නේ. ඒතර එක එක චෙක් කරන් යන්නේ. ඊළඟට දෙවෙනියට අපි කතා කරනවා ඉන්ටග්‍රේෂන්. integration testing. integration testing කියලා කියන්නේ අපේ මේ තියෙන මේ modules ටික මම programming වලින් කතා කරේ modules වෙන වෙනම තියෙන ඒවා අතර සමහරවිට මේ module එකෙන් මේ module එකට මොනවා හරි data එකක් යනවා. අපිද මෙහෙම a සමානයි 5යි කියලා ගෙනියනවා. ගෙනිච්චම මේකේ තියෙන එකේ මේ අගය ඕනේ යාට වැඩ කරන්න. ඒ කියන්නේ වෙන එකකින් තව එකකට parameters pass කරනවා. එක sub program එකකින් ඉඳන් තව එකකට parameters pass කරනවා. ඒක හරියට වැඩ කරනවද කියලා චෙක් කරන එක තමයි ඉන්ටග්‍රේෂන් ටෙස්ටිං වලදී කරන්නේ. හරි. හරියට නිකන් බිල්ඩින් එකේ කතාව ආයිකම බිල්ඩින් එකක කාමරෙන් කාමරේ අපි ඉස්සෙල්ලා චෙක් කරනවා කිව්වනේ. සමහරවිට එක කාමරයක තියෙන ස්විච් එකෙන් එහා පැත්තේ කාමරේ ලයිට් එක වත් වෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ එකක් චෙක් කරන එක තමයි ඉන්ටග්‍රේෂන් කියන්නේ. කියන්නේ එකක ඉඳලා අනිත් එකත් එක්ක සම්බන්ධයක් තියෙන ඒවා චෙක් කරන එක තමයි ඉන්ටග්‍රේෂන් වලදී කරන්නේ. ඊට පස්සේ තුන්වෙනියට අපි කරනවා සිස්ටම් ටෙස්ටිං. පද්ධති පරීක්ෂාව. ඒකෙදි කරන්නේ මුළු සිස්ටම් එකම චෙක් කරලා බලනවා හරියට වැඩ කරනවද කියලා. හරියට නිකන් අර බිල්ඩින් එකේ කතාවෙන් ගියොත් බිල්ඩින් එකේ අපි කාමරෙන් කාමරේ චෙක් කළා. ඊට පස්සේ කාමර දෙකක් තුනක් අතර සම්බන්ධකම් තියෙන ඒවා හරියට වැඩ කරනවා චෙක් කරා. පද්ධති පරීක්ෂා විදිහට ගන්න පුළුවන් එහෙමනම් කාමර ඔක්කොම ඒවල ලයිට්ස් දාලා ස්විචස් ඔන් කරලා ටැප් කරලා ඔක්කොම කරලා බලනවා අවුලක් නැතුව වැඩ කරනවාද කියලා. රයිට්. ඒක තමයි උතනදී සිස්ටම් ටෙස්ටිං එහෙම නැත්නම් පද්ධති පරීක්ෂාව කියලා කියන්නේ. ඒක අපේ ප්‍රශ්නෙට මම හිතන අහලා තියුන්නේ නැහැ. නමුත් නිකන් කිව්වේ එකක්. ඊළඟ හතරවෙනි එක ඇක්සෙප්ටන්ස්. ඇක්සෙප්ටන්ස් කියන්නේ අපි යූසර් එහෙම නැත්නම් ක්ලයන්ට් මේක මිලට ගන්න කෙනා. අපි හදන software එක ගන්න කෙනා. එයා මොකද කරන්නේ? මෙයා ඒකට කැමතියි කියලා බාර ගන්න කැමතියි කියලා ටෙස්ට් කැමති වෙන්න නම් එයා ටෙස්ට් කරලා බලන්න බෑ හරියට වැඩ කරනවද කියලා. අන්න ඒ කරන ටෙස්ටිං එක තමයි ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං කියලා කියන්නේ. හරි. එතකොට අපේ ප්‍රශ්නෙන් අහලා තිබුණේ යුනිට් ටෙස්ටිං එකයි ඉන්ටග්‍රේෂන් එකයි ඇක්සෙප්ටන්ස් එකයි විතරයි. unit integration and acceptance. අපි උත්තරේ බලමු. unit testing කියලා කියන්නේ නැත්නම් ඒකක පරීක්ෂාව කියලා කියන්නේ අර වෙන වෙනම තියෙන source program එක මොනවා හරි errors තියනවද කියලා පරීක්ෂා කරන එක.
අවශ්‍යයි වට ගියා ගන්න. හරි යුනිට් ටෙස්ටිං එකේදී කරන්නේ to test the individual source program. يعني වෙන වෙනම program කොටස්. හරි වෙන වෙනම වැඩසටහන් කොටස් තාර්කික දෝෂ තිබේදයි පරීක්ෂා කරන එක තමයි පළවෙනියෙන් කරන්නේ. ඒතර මේක කරන්නේ කවුද? programmersලා එහෙම නැත්නම් software engineersලා. එහෙම නැත්නම් වෙන විදිහට කිව්වොත් මේ software එක develop කරන්න කටයුතු කරන team එකේ development team එකේ කට්ටිය. integration එක කරන්න වෙන්නේ එයාලටම තමයි. මොකද තියෙන modules වෙන වෙනම තියෙන ඒවා එකට එකතු කරලා ඉවරලා data හරියට pass වෙනවද කියලා බලන එක කරන්න වෙන්නේ එයාලටම තමයි. ඒතකොට සමානලාවට software engineersලාට වඩා ඉහළින් ඉන්න tech leadලා වගේ කට්ටිය, team leadersලා වගේ කට්ටිය, senior software engineersලා වගේ කට්ටිය කරන්න ඉඩ තියෙනවා. unit testing එක. unit testing කියලා කියන තා unit tested source codes are combined as a group and test for errors due to the integration. සමහර වෙලාවට අපි unit testing එක අවුලක් නැති වුණාට ඒව අතර data එහාට මෙහාට pass වෙනවා නම් parameters pass කරනවා නම් එතනදී සමහර වෙලාවට වැරදි තියෙන ඒවා තියෙන්න පුළුවන්. ඒතට ඒක පරීක්ෂා කරපුවාම මේකදී අහුවෙනවා. ඒතට integration වලට අපිට කියන්න වෙන්නේ ප්‍රභෝගයේතේ අන්තම් සම්බන්ධකම් ඇති වැඩසටහන් අතර ක්‍රියාකාරීත්ව නිවැරදිව තිබෙද පරීක්ෂා කිරීම. ඒක තමයි උතනදී කතා කරන්නේ. ඒතර ඒකෙත් වග කියන කට්ටිය වෙන්නේ software engineersලා, programmersලා, senior software engineersලා, team leadersලා, project managersලා. අවසානයේ ඇත්තටම අපි සාමාන්‍යයෙන් කියනකොට කියන්නේ නැහැ acceptance testing එක කරන්නේ කවුරු කියලාද? client. හරි. client කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් එයාලා තනියම කරන්නේ නැහැ සමහරලාට software development team එකත් සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්. හරි. එතකොට ඒකෙදි කරන්නේ අදාළ ආයතනයට අවශ්‍ය කරන. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් මොකක් හරි software එකක් කවුරු හරි හදන්න දෙනවා මොකක් හරි ආයතනයක් වෙනුවෙන්. එතකොට ඒ ආයතනයේ එයාලට අවශ්‍ය කරන goals. එයාලගේ අරමුණු. හරි. එයාලගේ targets මොනවා හරි තියෙනවනේ. ඒවා පරිපූර්ණ කරන්න. එහෙම නැත්නම් ඒවා ක්‍රියාත්මක කරන්න පහසු වෙන්න පුළුවන් විදිය software එකක්ද කියලා පරීක්ෂා කරන එක තමයි එතනදී කරන්නේ. එතකොට ඒක පරීක්ෂා කරනවා අවශ්‍යතා වලට අනුකූලව හරියටම පද්ධතිය ක්‍රියාත්මක වන්නේදයි පරීක්ෂා කිරීම තමයි එතනදී කරන්නේ. එතකොට ඒකට වග කියන කට්ටිය වෙන්නේ ක්ලයන්ට්ස්ලා එහෙම නැත්නම් සේවාලාභියා කියන එක තමයි ඇත්තටම ඔකේ ප්‍රධාන උත්තරේ එන්න නම් ඕනේ. ඒ වගේම software developersලා සම්බන්ධ වෙනවා. ඔබ නව ජංගම දුරකථනය මිලදී ගැනීමට සැලසුම් කරන්නේදයි ඒ ක්‍රියාකාරීත්ව පරීක්ෂා කිරීමට කැමැත්තෙන් සිටින්නේදයි සිතන්න. මෙම ක්‍රියාවලියේදී කාලමංජු සහ පිරික්සම යොදාගත හැකි වන්නේ කෙසේද විස්තර කරන්න. රයිට් ප්‍රශ්නෙට යන්න කලින් අපි ආයෙ චුට්ටක් බලමු මොකද්ද මේ කාලමංජු සහ පරීක්ෂාව කියලා කියන්නේ කියලා. අපි වෙලස්න කතා කරා ටෙස්ටිං ගැන කතා කරද්දී එතනදී කිව්වා මේ පියවර හතරක් මම කිව්වා. ප්‍රශ්නේ අහලා තිබුණේ 3යි. මේ ඇවිල්ලා ඇත්තටම ටෙස්ටිං කරන පියවර ටික. ගොඩක් අය පටල ගන්න එක. ඒ වගේම දැන් මේ ඇවිල්ලා ටෙස්ටිං මෙතඩ්. sorry ටෙස්ටිං ස්ටෙප්ස්. මේ ඇවිල්ලා ස්ටෙප්ස්. ඒතකොට ටෙස්ටිං කරන මෙතඩ්ස් තියෙනවා කීපයක්. එකක් තමයි black box. ඊළඟ එක white box. තව තියෙනවා alpha testing. අනිත් එක beta testing. ඔය වගේ ටෙස්ටිං වර්ග කීපයක්ත් තියෙනවා. ඉස්සෙල්ලා කතා කරේ ටෙස්ටිං පියවර ටික. දැන් මේ කියන්නේ ටෙස්ටිං වර්ග ටික.
හරි. එතකොට මේකේ මම කෙටියෙන් කියන්නම් බ්ලැක් බොක්ස් කියන්නේ මොකක්ද කියලා. බ්ලැක් බොක්ස් කියලා කියන්නේ අපි හදන සිස්ටම් එක මේ තියෙන්නේ. ඒතර මේකට අපි මොනවා හරි ඉන්පුට් දෙනවා. අපි කියමුකෝ AB කියලා. දුන්නාම වෙන අවුට්පුට් එකක් එනවා F කියලා. හරි. ඒතර බ්ලැක් බොක්ස් එකේදී කියන්නේ ඇතුලේ වෙන දේ ගැන අපි දන්නේ නැහැ. හැබැයි අපිට ඕන අවුට්පුට් එක එනවා. ඒතර එනවද කියලා චෙක් කරගන්න පුළුවන් නම් ඔන්න ඒක බ්ලැක් බොක්ස් ටෙස්ටිං. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ඕනේ සංඛ්‍යා දෙකක් ගුණ කරන්න. මල්ටිප්ලිකේෂන් එකක් ගන්න ඉලක්කම් දෙක. එතකොට AB දෙන්නම් මල්ටිප්ලයි කරන්න තියෙන්නේ. එතකොට මගේ F කියලා කියන්නේ A into B. right? එතකොට මම මෙතනින් 2යි මෙතනින් 2යි දුන්නා අපිට උත්තරේ 4 එනවා. ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රෝග්‍රෑම් එක කරපු එක්කෙනාගේ මොකක් හරි වැරද්දකින් එතනට A plus B આવොත් මොකද වෙන්නේ? එතකොටත් අපිට 4 වෙනවා. එතකොට අපිට ඕන වැඩේ නෙමෙයි වෙන්නේ. නමුත් මේක මොකද වෙන්නේ? ටෙස්ටිං එක පාසයි. අපි මෙහෙන් 2යි 2යි දුන්නම ඇතුළේ වෙන දේ දන්නේ නැහැනේ. අපි බලාපොරොත්තු වෙන උත්තරේ 4. ඉතින් උත්තරේ 4 එනවා. සමහරට ඒ වල දෙකේ බලයේ විදිහට තිබ්බත් 4 එන්නේ. දෙක දන්න දෙක ආවත් 4 එන්නේ. දෙක වැඩි කිරීම දෙක ආවත් 4 එන්නේ. එතකොට වැරද්දක් වෙනවා ඒකේ. හරි. එතකොට බ්ලැක් බොක්ස් එකේ සමහරලාට හරියටම හරි කියන්න බෑ. අපි දෙන ඩේටා වලට අනුව අපි බලාපොරොත්තු වෙන උත්තරේ එනවද කියලා චෙක් කරන එක තමයි බ්ලැක් බොක්ස් වලින් වෙන්නේ. ඒකට ඩේටා සැම්පල් කීපයක්ම චෙක් කරලා බැලුවොත් තමයි හරියන්නේ. නැත්තම් වැරදෙන්න පුළුවන්. හරි. බ්ලැක් බොක්ස් ටෙස්ටිං එකක් කියලා කියන සාමාන්‍යයෙන් අපි මොනවා හරි දෙයක් සාමාන්‍යයෙන් කරන්න ගියාම කරන ටෙස්ටිං ක්‍රමය තමයි මේ තියෙන්නේ. කියන උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා කඩේකින් මොනවා හරි කෑමක් ගන්නවා. හරි. අපි තුමු කේක් එකක් කියලා. ඒකට ඒක ගන්න කලින් අපි තුමු ඒකේ චූටි කෑල්ල කාලා බලන්න දෙනවා කියලා. හරි. ඒතකොට එහෙම චූටි කෑල්ල කාලා බලද්දි අපි දන්නේ නැහැ ඇත්තට මොනවද දාලාද කේක් එක හදලා තියෙන්නේ කියලා. රයිට්. නමුත් අපි බලාපොරොත්තු වෙන විදිහ රහ තියෙනවා නම් ඒක හොඳයි කියලා ගන්නවා. ඒත් ඇතුළේ වෙච්ච දේ අපි දන්නේ නැහැ. ඒ වගේ තමයි බ්ලැක් බොක්ස් එකේදී වෙන්නේ. අපි හිතන් ඉන්න රිසල්ට් එක එනවනම් ඇතුළේ වෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැති වුණත් අපි ඇක්සෙප්ට් කරනවා. ඒක තමයි බ්ලැක් බොක්ස් එකේදී වෙන්නේ. වයිට් බොක්ස් එකේදී වෙන්නේ ඇතුළේ වෙන දේ දැනගෙන කරනවා. ඉතින් ගොඩක් වෙලාවට ප්‍රෝග්‍රෑම් ඩෙවලොප් කරන කට්ටිය කරන්නේ ඒක. එයාලා දන්නවා ප්‍රෝග්‍රෑම් එකේ කෝඩින් වලින් මොනවද වෙන්නේ කියලා. ඒක දැනගෙන තමයි එයාලා ඉන්පුට් දීලා බලන්නේ වැඩ කරනවද කියලා. ඒක තමයි වයිට් බොක්ස් කියන්නේ. එතකොට ඇතුළේ වෙන දේ හරියට දැනගෙන කරන ටෙස්ටිං එක. ඊළඟ ඇල්ෆා ටෙස්ටිං උඩ පොඩි මතක් කිරීමක් කරන්න. ඇල්ෆා ටෙස්ටිං එක කියලා කියන්නේ අපි සාමාන්‍ය software ගැන කතා කරනකොට software අපිට වර්ග කරන්න පුළුවන් එක එක විදිහට මේ එක විදිහක් තමයි මෙන්න මේ විදිහ. software එකක් අපිට වර්ග කරන්න පුළුවන් generic software කියලා. custom software කියලා. තේරෙන විදිහට කිව්වොත් generic කියලා කියන්නේ හරියට ready made වගේ. custom කියලා කියන්නේ tailor made වගේ. ඒ මොනවද ඒ කියන්නේ? ඒ කියන්නේ generic කියන්නේ සාමාන්‍ය. ready made. ready made කියන්නේ සාමාන්‍ය අපි දන්නා අපි ඇඳුමක් ගන්න යනකොට මහපු ඒවා තියෙනවා අපි ෆිට් ඔන් කරලා බලලා හරිනම් ගත්තා. software වලත් ඒ වගේ තියෙනවා. එක එක්කෙනාට ඕන විදිහට නෙමෙයි පොදුවේ හදපු software තියෙනවා. කැමති කෙනෙක්ට ඒක වැඩක් තියෙනවා නම් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා ෆෝන් වලට ගොඩක් ඔය app දාගන්නේ. ඔයාලා කියලා හදවනව නෙමෙයිනේ. තියෙන app එක ඔයාලා හොඳයි කියලා හිතලා දා ගන්නවා. ඒවා generic කියනවා. හරි. custom එහෙම නැත්නම් tailor made කියලා කියන්නේ අපි විස්තර දීලා අපිට ඕන විදිහට හදව ගන්නවා. හරියට නිකන් අපි ටේලර් කෙනෙක් ගාවට ගිහලා ඇඳුම් අහනවා. අපි ගිහිල්ලා අපි කැමති විදිය කියලා තමයි මස්ස ගන්න. ඒ වගේ තමයි software එක. කවුරු හරි client කෙනෙක් කියනවා මට මෙන්න මේ විදියට මේ software එක හදලා දෙන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ආයතනයක වැටුප් සකස් කරන පද්ධතියක් payroll system එකක් හදන්න කියනවා. එතකොට ඒ ආයතනට ඕන විදිහට විතරයි හැදෙන්නේ. එතකොට ඒක වෙන custom එහෙම නැත්නම් tailor made software එකක් වෙනවා. right එතකොට මේ ටෙස්ටිං එකේදී alpha ටෙස්ටිං කරනවා අපි
ජෙනරික් ඒවාට. sorry. කස්ටම් ඒවාට ඇල්ෆා ටෙස්ටිං කරද්දී ජෙනරික් ඒවාට බීටා ටෙස්ටිං කරනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඔෆිස් පැකේජ් එක ෆොටෝෂොප් වගේ ඒවා කොරල් ඩ්‍රෝ වගේ ඒවා ඒවා මොනවාද? ඒවා ජෙනරික්. පොදු ඒවා. ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒතකොට කැමති නම් අපි ඒක මිලට ගන්න තියෙනවා. ඒතකොට එහෙම වලදී ඔරිජිනල් එක එළියට දාන්න කලින් යාලා බීටා version කියලා එකක් දානවා. දාලා යූසර්ස් ලගේ අයිඩියාස් ගන්න මොනවද අඩුපාඩු තියෙන්නේ කියලා. ඒ හරහා යාලගේ අඩුපාඩු තියෙනවා හරි ගස්සලා ඉවරලා හොඳ software එකක් දාන්න පුළුවන්. එතකොට alpha testing එකේදී කරන්නේ නම් කවුරු හරි client කෙනෙක් සේවාලාභියෙක් මට මෙන්න මෙහෙම software එකක් ඕනේ කියලා විස්තර දීලා හදව ගන්නවා. ඒ හදවගත් එක ටෙස්ට් කරලා බලන එක තමයි alpha testing එකේදී කරන්නේ. බලමු ප්‍රශ්නයක් පිළිගන්න. ෆෝන් එකක් ඉන්නට ගන්න යනකොට අපි විස්තර අහනකොට අපි එක එක විස්තර අහනකොට සමහරලාට කියනවානේ අලුත්ම ටෙක්නොලොජි එකක් හදලාද කියන්නේ ඔන්න නමකුත් කියනවා. හැබැයි ඉතින් අපි ඒක දන්නේ නැහැ ඇත්තද නැද්ද අපිට ඒක චෙක් කරන්න දෙයක් නැහැ. අපි බලන්නේ මොනවාද ෆෝන් එක අරගෙන ඕන කෝල් එකක් අරන් බැලුවේකි. මෙසේජ් එකක් යවලා බැලුවේකි. එහෙම නැත්නම් ෆොටෝ එකක් දෙකක් අරන් බැලුවේ ෆෝන් එකේ ක්වොලිටි හොඳද කියලා ෆොටෝ ක්වොලිටි එහෙම නැත්නම් වීඩියෝ එකක් අරන් බලන වීඩියෝ ක්වොලිටි හොඳද? ඒ වගේ දේවල් ටිකක් තමයි බලන්නේ. අපිට ඇත්තටම ඇතුලේ වෙන දේ බලන්න විදිහක් නැහැ. එහෙනම් අපි බලාපොරොත්තු වෙන අවුට්පුට් එක බලාපොරොත්තු වෙන ඒ කියන්නේ expected output එක ගන්න පුළුවන්ද කියන එක තමයි අපි හිතනදී බලන්නේ. එහෙම පුළුවන් නම් ඔන්න ඒක black box testing එකක් වෙනවා. right. ඒක තමයි එතනදී කරන්නේ. ජංගම දුරකථනයක් මිලට ගන්නකොට වෙන්නේ ඇත්තට මේක. මොකද අපි ඇත්තටම දන්නේ නැහැ ඇතුලේ තියෙන කැලි මොනවද කියලා. right. ඕනම උපකරණයක් ගත්තී එහෙම තමයි black box testing එකක් තමයි කරන්නේ. හරි දැන් කොච්චර මොනවා ගැන දන්නවා කියලා කිව්වා වුණා. හිතමුකෝ මම ෆෝන් එකක් එහෙම නැත්නම් ලැප්ටොප් එකක් අපි ගන්න යනවා කියලා. අපි දන්නවා ඒකට හිතන් ගියාට අපි දන්නේ නැති ඒවා ඕන තරම් තියෙනවා. ඇතුලේ වෙන්නේ මොනවද කියලා අපි දන්නේ. අපි දැනන් හිටියත් වැඩක් නැහැ. මොකද ගලවලා පෙන්නන්නේ නැහැ නේ ඇතුලේ සමහරලාට. එතකොට black box testing එකක් තමයි කරන්න වෙන්නේ. right. ඒක තමයි ඩීකොඩසින් කියන්නේ. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය අපෙන් අහනවා පරිගණක ක්‍රමලේඛයේදී ක්‍රමලේඛ පරිවර්තක වල අවශ්‍යතාව. ට්‍රාන්ස්ලේටර්ස් පාවිච්චි කරන්නේ ඇයි කියලා. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අපි කවුරු හරි එක කතා කරනවා නම් අපි හිතමු අපි ජපාන් හරි චීන හරි කවුරු හරි කතා කරනවා අපිට එයාත් එක්ක කතා කරන්න දන්නේ නැහැ. එයාගේ භාෂාව දන්නේ නැහැ, එයා සිංහල දන්නේ නැහැ. එතකොට අපිට අනිවාර්යෙන් පරිවර්තකයක් අවශ්‍යයි. ඒ කාරණේම තමයි මෙතනදී කියන්න වෙන්නේ. ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අවශ්‍ය වෙන්නේ ඇයි? අපි දෙන එහෙම නැත්නම් අපි මිනිස්සු දෙන පණිවිඩය එහෙම නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන් එක ඉල්ලීම කිසි දෙයක් තේරෙන්නේ නැහැ පරිගණකයට. ඒ කියන්නේ පරිගණකයට තේරෙන භාෂාවට පරිවර්තනය කරලා දෙන්න වෙනවා. right. ඒක තමයි මේකට අපිට දෙන්න තියෙන උත්තරය. අපි ස්කීම් එකේ උත්තරේ ගමු. A computer cannot understand programs written any language other than machine code. හරි. එන පරිගණකයට machine code එක ඇරෙන්න වෙනේව දන්නේ. යන්ත්‍ර භාෂාව ඇරෙන්න වෙනේව දන්නේ. ඒක නිසා පරිවර්තකයක් අවශ්‍ය වෙනවා. හරියට චීන විතරක් දන්නේ කෙනෙක්ට වෙන භාෂා වලින් කොච්චර කතා කරාද එයාට තේරෙන්නේ නැහැ. චීන භාෂාවෙම කියන්න ඕනේ. ඒ වගේ තමයි. ඊළඟට අපෙන් අහන්න පොඩි ප්‍රශ්න වගේක්. ඒ ටිකත් ඔහොම කතා කරලා ඉවර කරමු. ෆස්ට් ජෙනරේෂන් එකේ සෙකන්ඩ් ජෙනරේෂන් එකේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වල ෆීචර්ස් අහන්නේ අපෙන්. පළමුව හා දෙවෙනි පරම්පරාවල ලක්ෂණ අහන්නේ.
ඒකත් මා කිස්කේ උත්තරේ මම අපි ෆස්ට් ජෙනරේෂන් එකේදී පාවිච්චි කරන්නේ මැෂින් ලැන්ග්වේජ් එක කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ කෝඩ් ටික බිඳුව එක බිඳුව ඔය වගේ කොහොම මේවෙන් තමයි අපිට ලියන්න වෙන්නේ. කොට එක මැෂින් කෝඩ් එක. හැබැයි මේක පරිගණකයට තේරෙන භාෂාව. ඒ හින්දා මොකද වෙන්නේ? එක්සිකියුට් වෙනවා ඉක්මනට. නේ? පරිගණකයේ ක්‍රියාත්මක වෙනවා ගොඩක් වේගෙන්. මොකද එයා තේරෙන භාෂාවෙන් අපි කෙලින්ම අපි තුමු දැන් අපි චීන එක්කෙනාට කතා කරනකොට පරිවර්තකයෙක් එක්ක කතා කරනකොට නම් මම චීන දන්නවනේ චීන එක්කෙනාට ටක් ගාලා තේරෙනවනේ. මේ වගේ තමයි. එතකොට මේ ෆස්ට් ජෙනරේෂන් ලැන්ග්වේජ් වල තව මෙහෙම එකක් තියෙනවා. එක මැෂින් එකෙන් මැෂින් එකට තමයි ඒක රඳාපවතින. ඒ කියන්නේ අපි දෙන මැෂින් කෝඩ් එක ඔක්කොම මැෂින් කෝඩ් කිව්වල මැෂින් කෝඩ් ඔක්කොම එක සමාන නැහැ. දැන් අපි වර්තමානයේ පාවිච්චි කරන පරිගණකවල නම් මම ඔපරේටින් සිස්ටම් එක Windows 7 තිබ්බත් Windows 8 තිබ්බත් Windows 10 තිබ්බත් සමහරවිට ඔපරේටින් සිස්ටම් එක වෙනත් Android එකක් තිබ්බත් සමහරට එකම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් ලියන ප්‍රෝග්‍රෑම් ඔක්කොම හැම එකකින් වැඩ කරනවා. හැබැයි මේ ෆස්ට් ජෙනරේෂන් වලදී සහ සෙකන්ඩ් ජෙනරේෂන් වලත් එහෙමයි. එයාලගෙම මැෂින් එකේ ආකිටෙක්චර් එකක් තියෙනවා. ඒ ආකිටෙක්චර් එකට මැච් වෙන විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක අපි ලියන්න ඕනේ. ඒ කියන්නේ මැෂින් කෝඩ් එක මැෂින් එකකට එක ගානේ. ඒ කියන්නේ එකකට එකක් වෙනස් ඒවා තමයි තියෙන්නේ. right. ඊළඟට මේකෙදිත් මේ පරිවර්තකයා අපි කෙලින්ම ට්‍රාන්ස්ලේට් කරලානේ දෙන්නේ. ඒ හින්දා මේකේ ට්‍රාන්ස්ලේටර්ස්ලා ඕන වෙන්නේ නැහැ මැෂින් කෝඩ් එකේදී. ෆස්ට් ලැන්ග්වේජ් මේ ෆස්ට් ජෙනරේෂන් එකේදී කෙලින්ම මැෂින් කෝඩ් එක දෙන හින්දා අපිට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. right. ඒක තමයි පළවෙනි ජෙනරේෂන් එක ගැන කියන්න තියෙන්නේ. දෙවෙනි ජෙනරේෂන් එක ගැන කියනවා නම් දෙවෙනි ජෙනරේෂන් එකේදී අපි පාවිච්චි කරන්නේ assembly language එක. අතන මැෂින් ලැන්ග්වේජ් පාවිච්චි කරන්නේ මේකේදී assembly language. assembly language කියලා කියන අපි මෙන්න මේ වගේ පොඩි කෝඩ් එකක් ලියන්නේ. මොකක් හරි ඉලක්කමක් එන්ටර් කරනවා නම් ඇතුළත් කරනවා නම් පරිගණක මෙන්න මේ වගේ ඔන්නෝම කෝඩින් එක ලියන්න ඕන. ඔය වගේ දිගට ලියනවා අපි. ඔය වගේම මොනවා හරි ඔන්නෝම කෝඩින් වගේ පොඩි කෙටි වදන් පාවිච්චි කරලා හරි අකුරු දෙකේ අකුරු තුනේ හතරේ වගේ වචන කීපයක් පාවිච්චි කරලා තමයි මේ ඔක්කොම ලියන්නේ. මේකෙන් ඇත්තට මම මේ ලියපු එකේ තේරුම මම කියන්න. A කියලා කියන්නේ accumulator කියලා වෙනම තියෙනවා මෙමරි එක. add කියන්නේ මේකට එකතු කරන්න කියනවා 4. දෙවෙනි පේලියෙන් කියන්නේ මේ accumulator 5 කියන එකත් එකතු කරනවා. එතකොට මේක 9 වෙනවා. ඊට පස්සේ කියනවා මේ accumulator එකෙන් R0 කියන වෙන මෙමරි ලොකේෂන් එකක් තියෙනවා. ඒකට මෙන්න මේ අගය කෙනෙහින් දාන්න. ඒක තමයි මේ ලිපි එකේ තේරුම. හරි. හැබැයි චූටි වැඩක් කරත් ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න වෙනවා. එහෙම තමයි sim language වල හැටි. එතකොට ඒක හැබැයි machine language එකට වඩා user lazy ටිකක්. මොකද සාමාන්‍යයෙන් දන්න වචන කීප add move ඒ වගේ sub කියලා දානවා කෙටියෙන්. ඒ වගේ අපි දන්න වචන කීපයක් පාවිච්චි කරමින් සහ අපිට පොඩ්ඩක් හරි තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේක ලියවෙන්නේ. අර එක බිඳුව ආකාරයෙන් ලියුවොත් අපිට මොකුත් තේරෙන්නේ නැහැ. ඒ හින්දා අරට වඩා ටිකක් හොඳයි. මේකත් හැබැයි machine එකෙන් machine එකට වෙනස් වෙනවා. දැන් assembly language එක අපි ගත්තොත් අපි නිකන් හිතමු මොකක් හරි process එකක් තියෙනවා කියලා. අපි නිකන් x කියලා process එකක් තියෙනවා කියලා. x කියන process එකට මොකද දෙන්නේ assembly language එකේ ලියන coding එක y කියන machine එකට සමහරට ගැලපෙන්නේ නැහැ. ඒකට වෙනම code කරන්න ඕන. ඒක process එකෙන් process එකට language එක වෙනස්. හරි. ඒ කියන්නේ ඒකත් machine එක මත රඳා පවතින එකක් වෙනවා. මේකදී අනිවාර්යෙන් assembly language එකේ ලියන ඒවාට assembler කියලා translator කෙනෙක් ඕන වෙනවා. පරිවර්තකයෙක් අවශ්‍යයි. එයාට අපි කියනවා assembler කියලා. ඊළඟට C
C වලට යට කලින් පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ ප්‍රශ්නේ මම ඔයාලට කියන්න. ප්‍රෝග්‍රෑමර්ද මැෂින් ලැන්ග්වේජ් එක හදන්නේ කියලා අහලා තියෙනවා නෑ. මෙහෙමයි. එක එක ප්‍රොසෙසර් වලට එක එක මැෂින් ලැන්ග්වේජ් තියෙනවා. ඒ වගේම ඇසෙම්බලි ලැන්ග්වේජ් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් මෙහෙම ගමුකෝ නිකන් මම දෙන්නම්කෝ. ප්‍රොසෙසර් එකක් තියෙනවා X15 කියලා. අපි නිකන් හිතමු මොඩල් එක මේක X15. හරි. තව එකක් තියෙනවා X16. දැන් මේ දෙකටම සමහර වෙලාවට එකම ලැන්ග්වේජ් එක තියෙනවා වෙන්න පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන්. කම්පියුටරෙන් කම්පියුටර් වෙනස් වෙනවා නේ මොඩල් එකකින් මොඩල් එකටයි ලැන්ග්වේජ් එක වෙනස් වෙනවා. එතකොට ඇසෙම්බලි ලැන්ග්වේජ් එකෙන් සමහරවිට අපි නිකන් හිතමු මෙහෙම අපි හිතමුකෝ මොනවා හරි ඉලක්කම ඩිස්ප්ලේ කරන්න කියලා ලියද්දී ඩිස්ප්ලේ කරන්න කියලා මොකක් හරි එකක් ප්‍රදර්ශනය කරන්න කියන මේ වගන්තිය දෙන්න අපි හිතමුකෝ මැෂින් කෝඩ් එක ලියනවා කියලා මෙහෙම එක සමහරවිට මේ මැෂින් එකෙන් ඩිස්ප්ලේ කරන්න කියද්දි මේකම ලියන්නත් පුළුවන් ඊට වඩා වෙනස් එකක් කියලා දෙන්නත් පුළුවන්. ඔහොම වෙනස් වෙන්නත් පුළුවන්. හරි ඒකයි ඔය කියන්නේ. assembly language එකෙන් ලියද්දිත් එහෙම. නීති රීති වෙනස් වෙන processor එකෙන් processor එකට. එකම මොඩල් එකේ processor වලට එකම language එක එන්නේ. හරි. මේ විදිහටයි. අනිත් එක තමයි මේ දෙකේදීම අපි හරියට දැනන් ඉන්න ඕන කම්පියුටරේ ඇතුලේ processor එක ඇතුලේ කොහොමද ගනුදෙනු වෙන්නේ කියලා. හරි. ඒ කියන්නේ ඒක ඇතුලේ කොහොමද අපි data store කරන්නේ? අපි තොර මොකක් හරි වැඩකට ගන්න data එකක් ඉවරුණායින් පස්සේ මකන්න ඕනේ. ඒවා ඔක්කොම අපි ප්‍රෝග්‍රෑම ලියන්න වෙනවා. ඒක ටිකක් සංකීර්ණයි. වර්තමානයේ තියෙන ලැන්ග්වේජ් වල එහෙම නැහැ. process එකෙන් කරන්න ඕන වැඩේ ඒ software එකෙන්ම කරලා දෙනවා. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා අහන්න පුළුවන්. ඊළඟට බලමු C කොටස. ව්‍යුහගත ක්‍රමලේඛ භාෂා භාවිතාන ප්‍රධාන ගැලීම් ව්‍යුහ තුනක් දක්වන්න කියලා කියනවා. ඒ කියන්නේ sequence එකයි selection එකයි iteration එකයි. sequence එකක් කියලා කියන්නේ අපි එකකට පස්සේ එකක් වෙන විදියට ප්‍රෝග්‍රෑම් එක ලියනවා. ඊළඟට branching එහෙම නැත්නම් branching කියනවා එහෙම නැත්නම් selection කියලා කියනවා. මේකට selection කියලා කියනවා. මොකක් හරි තේරීමක් කරන්න සිද්ධ වෙන ඒවාට. iteration කියලා කියන්නේ මේ වගේ නැවත නැවත සිද්ධ වෙන ඒවාට. හරි මේකේ නැවත නැවත සිද්ධ වෙනවා. මෙතන මොනවා හරි දීලා තියෙනවා විස්තරයක් ඊට පස්සේ මෙතනට ආවෙන් පස්සේ ආපහු උඩට ගිහිල්ලා. ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන sequence එකයි. sequence එක ඒ කියන්නේ අනුක්‍රමික අනුක්‍රම එවැනි එක selection තේරෙන විදිහට කිව්වොත් තේරීම තුන්වෙනි එක iteration පුනර්කර්ම ඒ කියන්නේ එකම එක නැවත නැවත සිද්ධ වෙනවා iteration එකේදී වෙන්නේ. හරි. කියන්නේ sequence එකක් කියලා කියන්නේ මොනවා හරි මෙතන මොකක් හරි කරන්න දෙයක් කියනවා ඊට පස්සේ මෙතනින් මොනවා හරි කරන්න දෙයක් කියනවා ඊට පස්සේ සමහරවල් මොනවා හරි output කරනවා මේ වගේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න යන ලියුවොත් ඊට පස්සේ ආයෙ මොනවා හරි කරන්න දෙයක් කියනවා ඔහොම ටිකින් ටිකට යනවා ඉවරලා. ඒක තමයි sequence කියන්නේ. selection කියලා කියන්නේ මොකක් හරි තේරීමක් තියෙනවා.
අපි නිකන් හිතුව x විශාලද y කියලා දෙනවා කියලා. එතකොට x විශාලයි y නම් මෙන්න කරන්න දෙයක් කියනවා. එහෙම නෙමෙයි නම් ඔන්න කරන්න දෙයක් කියනවා. මොන් දෙන කොහොම ගියත් ඉවර වෙන්නේ එක තැනින්. මෙහෙම වලට තෝරගන්න තියෙනවා එක්ක මේ පැත්තෙන්ද එක්ක මේ පැත්තෙන්ද කියලා තේරීමක් තියෙනවානේ. එහෙම වලට අපි කියනවා සිලෙක්ෂන් කියලා. તો මේක සිලෙක්ෂන්. ඉටරේෂන් කියලා කියන්නේ එකම process එක මොනවා හරි මේ නැවත නැවත සිද්ධ වෙනවා. ඔය වගේ. මොකක් හරි මෙතන තියෙන කන්ඩිෂන් එකේ හැටියට ඒ කන්ඩිෂන් එක වැරදෙනකම්ම මේක දිගටම මේක දිගේ ඔහොම යනවා. මේක තමයි ඉටරේෂන් කියලා කියන්නේ. right. ඊළඟට බලමු D කොටස. අපිට කෝඩින් එකක් දීලා තියෙනවා. කෝඩින් එකෙන් අපි ප්‍රශ්න අහලා තියෙනවා. පාත් දක්වන වෛදන් කමලයක විසින් පරිශීලක විසින් ලබා දෙන ලබන ධනනි කියලා. ඒවාට තුල්ලේ ද්විමීය නියෝජන වලට හැරීම සඳහා නිර්මාණය කර ඇත. පරිශීලක විසින් බිඳුව වගේ අතුරු කළ විට ක්‍රම ලේඛනය නැවතිය යුතුය. ක්‍රම ලේඛයේ වාග්රීති දෝෂ හා තාර්කික දෝෂ යන දෝෂ දෙකම ඇත. පේලි අංක ක්‍රම ලේඛයේ කොටසක් නොවන අතර ඒවා අදාළ පේලියම දක්වයි. කියන අපිට උත්තර දෙනකොට පළවෙනි පේලිය දෙවෙනි පේලිය කියලා නම් කරගන්න ලේසි වෙන්නයි තියෙන්නේ. දැන් බලමු කොහොමද උත්තරේ ගන්න කියලා. මෙතන බලමු එමනම් ආග්‍රේදී දෝෂ සහිත පේලිය නම් කර එක් එක් දෝෂ දක්වන්න. එතකොට මේකේ තියෙන දෝෂ ටික මේ හොයන්නයි තියෙන්නේ අපිට. right. දැන් මම මෙච්චරලා ප්‍රශ්න වලගෙන් උත්තර ඉල්ලුවේ නෑ. මට මෙන්න මේකේ විතරක් උත්තර ටික දෙන්න. මොකද මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දෝෂ ටික මොනවද කියලා. හරි. ඔයාලා ගාව තියෙන පේපර් එක වඩා පැහැදිලිත් ඇති සමහරට. මේකේ තියෙන දෝෂ ටික ටක් ගාලා මට හොයලා මේ හොයපු ටිකේ වන්න. හොයලා නැත්තේ දැන් මේ වෙනකොට. දැන් මේක රන් කරලා බලන්න නමුත් විභාගෙදී අපිට රන් කරන්න හම්බෙන්නේ නැහැ නේ. හරි. ඒතර බලමු පළවෙනි එකේ උත්තරේ මොකද අවුල? දැන් අපි මේක රන් කරලා බැලුවොත් ඒක අපි රන් කරලා බලමු ඉස්සෙල්ලා. පළවෙනි පේලිය මෙන්න මෙතන වැරද්දක් තියෙනවා. පළවෙනි පේලිය නම් වැරද්ද තියෙනවා. පළවෙනි පේලිය වැරද්ද තමයි මෙන්න මෙතන ඩබල් කොටේෂන් එන්න ඕනේ. හරි. දැන් රන් කරලා බැලුවොත් එතන පේලිය හරි. ඔන්න ඊළඟ එකේ ප්‍රශ්න කීපයක් තියෙනවා. while එකේ අපි පාවිච්චි කරන Python 3 එක. ඒතකොට 3 එකේදී while condition එකක් වගේ ලියනකොට මෙහෙම වරහණක් දාන්න ඕනේ. උඩ එකේ තව වරහණකුත් අඩුයි නේ. වරහණකුත් අඩුයි. හරි. එතන මෙතන වැරදි දෙකක් තුනයි වරහණයි මේකයි. මෙතන කියන මේ වරහණ දාන්න ඕන දෙපැත්තට. ඊළඟ එකේ තුන්වෙනි පේලියේ දැන් while එක ඇතුළේනේ මේක තියෙන්න ඕනේ. මේ while එක ඇතුළේ තියෙනවා නම් මේ බලන්න මේක එන්ටර් කරද්දිත් ඒක අපිට පේනවා. මෙන්න මෙතන එන්ටර් කරපුවම බලන්න ඔය ඉන්ඩෙන්ට් වෙලා එන්නේ. මේක මෙතනට එනකොට අපිට දීලා තියෙන එකේ තියෙන මේක මෙතන කෙලවරේ. එහෙනම් මේක ඉන්ඩෙන්ට් වෙන්න ඕනේ. එහෙනම් මේක තමයි ඒකේ වැරද්ද. එතකොට පළවෙනි එකේ වැරද්ද මොකද්ද? පළවෙනි එකේ වැරද්ද තමයි මම මේ හැෂ් එක දාලා ලියන්නේ. පළවෙනි එකේ වැරද්ද තමයි rotation ඒ වගේම මේ බ්‍රැකට් missing. මෙතනදී අවුල තමයි indentation අවුල.
ඊළඟ එකේ මෙතන වරහණක් එන්න ඕනේ. සමහරවිට යාලා දෙන පේපර් වල අපේ පේපර්ස් හදන කට්ටිය දෙන ඒවා වල මේ වරහන් නැතුව තියෙන නමුත් ඔයාලා ලියනකොට වරහන් ලියන්න ඕනේ. ඊළඟ ඒවල නම් වැරද්දක් නැහැ මේ පේජ් කීපේ. මෙන්න මෙතන වරහණක් එන්න ඕනේ. ඊළඟ මෙන්න මෙතන සෙමිකෝලන් එකක් එන්න ඕනේ. නැහැ. ඒක අයින් වෙන්න ඕනේ. ඊළඟ මෙන්න මේක එකක් මෙතන ඉන්ඩෙන්ටේෂන් එන්න බෑ. හරි. එතන මොකද අපි කරේ ඉන්ඩෙන්ටේෂන් අවුලනේ. ඉන්ඩෙන්ටේෂන් වල අවුලක් තියෙනවා. තව එකක් තමයි මෙතන පොඩි මට වැරදීමක් වෙලා තියෙනවා. මෙතනත් වැරද්දක් තියෙනවා. මෙතන එක සමාන කිරීමයි එන්නේ. මේකේ සමාන කිරීම ඩබල් මේ සමාන කිරීම ඒවා එකයි එන්නේ. සමාන කිරීම එකයි වෙන්නේ. සමාන කිරීම දෙකක් ලියන්නේ නැහැ. මෙතන දෙකක් ලියලා තිබුණා. ඒක අයින් වෙන්න ඕනේ. මෙතන සෙමිකෝලන් එක හරිය. ඊළඟ එක හරි. මේකෙත් ඉන්ඩෙන්ටේෂන් වල අවුලක් තියෙනවා. මේක කෙලින් තියෙන්න ඕනේ. ඒකට එතන රෝං ඉන්ඩෙන්ටේෂන්. වැරදි ඉන්ඩෙන්ටේෂන් එකක් තියෙන්නේ. ඊළඟ අන්තිම පේලියේ ආයෙ අර ඉස්සෙල්ලා වැරද්දම තියෙනවා. මෙන්න මෙතන කෙලවරට ඩබල් කොටේෂන් එනවා. ඒ වගේ වරහණකුත් එන්න ඕනනේ. ඒ කියන්නේ මේ පළවෙනිම වැරද්ද තමයි එතනක් තියෙන්නේ. ඔය විදිහට
ටික මම මෙතනින් මකන්නම් දැන්. ඩිලිවර් නැත්නම් ඩිලිවර් කරන්නකො. ඊළඟට තව එකක් තමයි මෙතන මේ පේලි දෙක මාරු වෙන්න ඕනේ ඇත්තටම. කලින් මේක ආයි බලමු. එතකොට අපි ඕනම ගානක් දුන්නොත් දැන් මේකට දාලා බයිනරි යගේ මේ විදිහට දෙනවා. අපි ගමුකෝ 120 කියලා. එකසි 20 ලියලා තියෙන විදිහම ඉතින් පැත්ත මාරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්න මාරු වෙන්න ඕනේ. කන්කැටනේෂන් එක මාරු වෙන්න ඕනේ. දැන් හරි. එතකොට මේ මෙතන දෙන්න මාරු වෙලා ලියපු එක ඒක ලොජිකල් එරර් එකක්. ඊටු ඔක්කොම ඒවා තව එකක් තිබුණා. හරිනේ. මොකද එහෙම නොවුනොත් අපිට උත්තරේ හරියට එන්නේ නැහැ. කියන්නේ බිට් එක එන්න ඕනේ MBS ඉඳන් LSB වෙනකන්. ඒ හින්දා ඒ විදිහට එනවා. එතකොට ඒ කියන එරර්ස් ටික ඕකේ එනවා. හරි එතකොට ප්‍රශ්නේ අහලා තිබුණේ මේ එක එක පේලිය දාලා කොයි පේලි අංකෙද කොයි වැරද්ද තියෙන කියන එක ලියන්න තියෙනවා. ඊට පස්සේ වැරද්ද හරි ගස්සලා මේ වගේ මුළු කෝඩින් එකම ලියන්න තියෙනවා. ඒතර ඉච්චරයි අපිට කරන්න තියෙන්නේ. ඒතර ඒකේදී බලන්න ඉන්ඩෙන්ටේෂන් හරියට. ඉන්ඩෙන්ටේෂන් හරියට බලන්න. ඉච්චරයි මම හිතන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. එච්චරයිනේ. right ඊළඟට අපි අන්තිම ප්‍රශ්නෙට එනවා. 6 වෙනි ප්‍රශ්නෙට. Using an example for each category, explain 3 types of business. Business to business, business to consumer, consumer to consumer in commerce. right එතකොට අපෙන් e-commerce ගැනයි ප්‍රශ්නේ අහන්නේ. ඉතින් අපි තාම මේ පාඩම ඉගෙන ගන්න නැහැ. නමුත් මෙතනදී අපි කතා කරමු. මොකද මේ කතා කරන ටික වෙනත් ඔයාලට පාඩම කරද්දී උදව්වක් වෙනවා. මොකද මේ පාඩම ගොඩක් පොඩි පාඩමක් සහ සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් පහසු පාඩමක්. ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන business to business. ඒතර ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයක් එක්ක. ඒතකොට මේ හැම මේ කියන මේ e-commerce category හැම එකක්ම ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් එක හරහා කියන එක. ඉන්ටර්නෙට් එක හරහා කියන එක කියවෙන්න ඕනේ. හරි. මගේ සිංහල පේපරේ නම් මට පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් සමහර තැන් පැහැදිලිව නැහැ. එක් එක් වර්ගයන් සඳහා නිදසුන බැගින් යොදාගෙන ඊ වාණිජ්‍ය
තියෙන වර්ග තුන පැහැදිලි කරන්න කියලා කියන්නේ. මුලින්ම බලමු business to business. එතකොට business to business එකත් අපිට ඕන නම් මෙන්න මෙහෙම කැටගරයිස් කරන්න පුළුවන්. B2B කියන එක පැත්තකින් ගත්තම B2B කියලා කියන්නේ ඉන්ටර්නෙට් එක කරහා right. ඒතර මොකක් හරි ව්‍යාපාරයක් හරි බිස්නස් එකක් මොකක් හරි ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයක් එක්ක අන්තර්ජාලය හරහා ඉන්ටර්නෙට් එක හරහා සම්බන්ධ වෙලා ගනුදෙනු කරනවා නම් ඒක B2B. ඒතර මතක තියාගන්න ව්‍යාපාරයක් තියෙන්න ඕනේ, තව ව්‍යාපාරයක් තියෙන්න ඕනේ, සහ ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ. ඔය තුනම තිබුණොත් තමයි B2B එකක් වෙන්නේ. right. ඊළඟට අපි ගත්තොත් B2C එකේදී වෙන්නේ බිස්නස් එකක් තියෙනවා, කන්සියුමර් ඉන්නවා. ඒතර මේ දෙන්න අතර ඉන්ටර්නෙට් එකක් තියෙන්නත් ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මොකක් හරි වෙබ්සයිට් එකකට ගිහිල්ලා ඔන්ලයින් අපි අපිට අවශ්‍ය කරන භාණ්ඩයක් ඕඩර් කරනවා. ඒතර ඒක බිස්නස් එකකින් කන්සියුමර් කෙනෙක්ට සාමාන්‍ය පාරිභෝගිකයට ලබා දෙන සේවාවක් වෙනවා. ඉතින් ඒකට ඉන්ටර්නෙට් එහෙම නැත්නම් ඔන්ලයින් කියන වචනේ තියෙන්න ඕනේ. ඒකට බිස්නස් එකක් තව බිස්නස් එකක් එක්ක සම්බන්ධ කරනවා නම් ඉන්ටර්නෙට් එකක් කරා එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයකට සම්බන්ධ කරලා ගනුදෙනුවක් සිදු වෙනවා නම් ඒක B2B වෙනවා. ඒ වගේම ව්‍යාපාරයක් සාමාන්‍ය පාරිභෝගිකයෙක් එක්ක අන්තර්ජාලය හරහා එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට ගනුදෙනුව සිද්ධ කරනවා නම් ඒක B2C වෙනවා. ඊළඟ තිබුණේ consumer to consumer. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් තව කස්ටමර් කෙනෙක් එක තේරෙන විදිහට කියනවා. consumer to consumer. මේකෙදිත් අනිවාර්යෙන් අන්තර්ජාලය කියන එක තියෙනවා. අන්තර්ජාලය හඳහා එක්කෙනෙක් තව කෙනෙක් එක්ක මොනවා හරි ගනුදෙනුවක් කරනවා නම් හරි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි මම මොකක් හරි අන්තර්ජාලයට අපි eBay එකට කියලා මම මගේ පරණ ෆෝන් එකක් විකුණන්න දානවා. එහෙම නැත්නම් ඉක්මන් එකට දානවා මම මගේ පරණ ෆෝන් එකක් විකුණන්න. අපි හිතමු ඔන්ලයින් ඕඩර් කරන්න පහසුකම් තියෙනවා කියලා. right. එතකොට මම අපි හිතමු A කියලා එක්කෙනෙක් මම හරි වෙන කවුරු. A කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා ඔන්න එයාගේ පරණ ෆෝන් එකක් දානවා ඔන්ලයින් විකුණන්න. ඔන්න B කියලා එක්කෙනා මොකද කරන්නේ? ඇඩ්වර්ටයිස්මන්ට් එක දැකලා එයා ඔන්ලයින් මෙයාට මුදල් ගෙවලා ඒ භාණ්ඩ ගෙන්නනවා. right. එතකොට ඒක ඇවිල්ලා consumer to consumer. හැම අවස්ථාවකම මතක තියාගන්න ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ධ විය යුතුමයි. දැන් බලමු මොනවද මේ B2B වලට උදාහරණ කියලා. හරි. B2B වලට උදාහරණ. එකක් තමයි තොග වෙලෙන්ද. හරි. නැත්නම් හෝල්සේල්. තොග වෙලෙන්ද සහ සිල්ලර වෙලෙන්ද අතර අන්තර්ජාලය හරහා ගනුදෙනුවක් වෙනවා නම් ඒක B2B. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු අපි ඔයාලා කාට හරි එක්කෙනෙක්ට කඩයක් තියෙනවා. ඔයාලා කඩේට අවශ්‍ය කරන බඩු ඔන්ලයින් ඕඩර් කරන්නේ. එතකොට දෙකම ව්‍යාපාරනේ. ඩිස්ට්‍රිබියුටර්ත් ඇවිල්ලා ව්‍යාපාරිකයෙක් ඔයාලත් ව්‍යාපාරිකයෙක්. එතකොට ඒක B2B වෙනවා. උදාහරණයක් අපිට කිව්ව එකේ ඒ වගේ එකක්. හෝල්සේලයි රීසේලයි අතර ට්‍රාන්සැක්ෂන් එක. එහෙම නැත්නම් තව සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. මොනවා හරි මැනුෆැක්චරින් කරන ආයතනයක් ගත්තොත් හරි මැනුෆැක්චර් කෙනෙක් රෝ මැටීරියල්ස් ගන්න තව ආයතනයක. අමුද්‍රව්‍ය රෝ මැටීරියල් ගන්නවා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ගන්නවා ආයතනයකින් සප්ලයි කෙනෙක්ගෙන් අරගෙන මොනවා හරි නිෂ්පාදනය කරනවා මැනුෆැක්චරින් කරනවා. right. එතකොට මේ දෙකේම තියෙන බිස්නස්.
business to consumer කිව්වම business එකයි consumer අතර තියෙන්නේ. ඒ කියන්නේ අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ උදාහරණයක් ගත්තා. අපි ගාව තියෙන මොකක් හරි භාණ්ඩයක් අපි ඔන්ලයින් විකුණන්න දානවා. ඊට පස්සේ ඒක ගන්න කෙනා ඔන්ලයින්ව ගන්න. අන්න ඒ වගේ එකක් business to consumer කියලා කියන්න පුළුවන්. sorry consumer to consumer කියලා කියන්න පුළුවන්. business to consumer කියලා කියන්නේ මොකක් හරි ආයතනයකින් දානවා එයාලා ගාව තියෙන දේවල් එක්ක විකුණන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොන හරි සර්විස් එකක් දෙනවා වෙන්න පුළුවන්. අපි ඔන්ලයින් එක පේ කරලා ගන්නවා. ඒක ඇවිල්ලා business to consumer වෙනවා. ඊළඟ කොටසට යම් ප්‍රශ්නේ. right. ඊළඟ එක කියනවා chairman of a computer is considering fax, email and web as a communication tool for B2E. B2E කියලා කියන්නේ එතනදී ව්‍යාපාරිකයා සහ සේවකයා අතර අන්තර්ජාලය හරහා වෙන ගනුදෙනු ගැන. right. Chairman of a company considering fax, email and web communication tools for B2E. හරි. එතකොට chairman කෙනෙක් consider කරනවලු fax, ඒ වගේම email, ඒ වගේම web මොනකටද? sannivedana උපාංගයක් විදියට. ඉතින් ඔයාලා ICT කරන ළමයෙක් විදියට මේක ගැන මොකද කියන්නේ කියලා යහන්නේ. තුනම හොඳයිද? එහෙම නැත්නම් මොකද වැඩියෙන් හොඳ? මේකයි අපෙන් අහන්නේ. මොකද වඩාම හොඳ? දැන් ඔක සමහරවල්ලාට කාලෙන් කාලයට වෙනස් වෙනවා වෙන්න පුළුවන්. හරි. ඒතකොට මේකේ වඩාම හොඳම එක වෙන්නේ ඊමේල් එක. මොකද එකක් දැන් ෆැක්ස් එකට වඩා ෆැක්ස් එකේදී මේල් එක යවන එක්කෙනා ගාව ඩිවයිසස් තියෙන්න ඕනේ. දැන් ඊමේල් නම් එවන්නේ අපිට ස්මාර්ට් ෆෝන් එකකින් යවන්න පුළුවන්, ලැප්ටොප් එකකින් යවන්න පුළුවන්. හරි. සහ මිල අඩුයි. ඒ හින්දා most appropriate tool එක වෙන්නේ ඊමේල්. හරි. ඊළඟට අපිට වෙබ් එක ගත්ත එක අන්තිමට තමයි ෆැක්ස් එක ගන්න වෙන්නේ. සාමාන්‍යයෙන් ඊමේල් එකක් හරියම අපිට තව වාසියක් තමයි අපි දැන් කරපු මොකක් හරි sannivedanayකදී අපිට පස්සේ දවසක ඔප්පු කරන්න ඕන නම් මෙහෙම කරා කියලා. ඊමේල් එකේ ඉන්බොක්ස් මේ අවුට්බොක්ස් එකේම නැත්තම් sent items වල තියෙනවා යවපු ඊමේල් එක. ඒකට අපි මෙන්න මේ කාරණේ අපි ඉන්ෆෝම් කරලා තියෙන්නේ කියලා දැනුම් දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හින්දා වැඩියෙන් හොඳ ඊමේල් එක. හරි. ඊළඟට අපෙන් අහනවා give two main characteristics of an agent. right. මේකත් අපි කතා කරමු නැති පාඩම. නමුත් මම ඒක පොඩ්ඩක් කියන්නම්. agent කියන්නේ කාටද කියලා. agent. දැන් සමහර දන්නේ නැති ඒජන්ට්ලා කියලා කියනවා. ඔය සමහර ඔය ආයතන වලින් වෙන කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න කෙනාට ඒජන්ට් කියන්නේ. ගොඩක් අය ඒජන්ට් කියලා දන්නවා. එක එක ආයතන වලින් අපි දුමුකෝ Nokia company, Samsung company, HP company ඔන්න ඒජන්ට්ලා ඉන්නවා ලංකාවේ. එයාලගෙන් තමයි අපි බඩු ගන්න. ඒ කියන්නේ අපේ ඔරිජිනල් එක්කෙනා වෙනුවට ඒ වෙනුවෙන් පෙනී ඉන්න එක්කෙනාට ඒජන්ට් කියන්නේ. right. එතකොට එහෙමනම් මෙතන කම්පියුටර් ටෙක්නොලොජි එකත් එක්ක ගැන කතා කරද්දී ඒජන්ට් කියන්නේ ඒ වගේම එකක් තමයි. මෙතනදී කරන්නේ මේ ඒජන්ට් සිස්ටම් එක ඒජන්ට් සිස්ටම් එකෙන් කරන්නේ එයා එක්කෝ වෙන software එකක් වෙනුවෙන්. මෙයා ඒජන්ට් සිස්ටම් එක ගැන අපිට කිව්වොත් ඒජන්ට් සිස්ටම් එක කියලා කියන්නේ software එකක්. ඒජන්ට් සිස්ටම් කියලා කියන්නේ software. නැත්නම් computer program. ඒකෙන් පුළුවන් automatically. හරි.
වැඩ කරන්න මේ ඩයිනමික් එන්වයරන්මන්ට් එක. ඒ කියන්නේ නිතර වෙනස් වෙන පරිසරයක ක්‍රියාත්මක වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි ඒජන්ට් සිස්ටම් එකකින් වෙන්නේ. හරි. ඒකට ඒජන්ට් සිස්ටම් එකක් වුණාම අපිට කියන්න පුළුවන් ඒජන්ට් සිස්ටම් එකක් කියන්නේ software එකක්. එයා ස්වයංක්‍රීයවයි වැඩ කරන්නේ, ඔටෝමැටිකලි වැඩ කරන්නේ. හරි. ඒ වගේම එයාට ඩයිනමික් එන්වයරන්මන්ට් එක, ගතික පරිසරයක වැඩ කරන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට කියන්න පුළුවන් ඒජන්ට් සිස්ටම් එක ගැන කිව්වා. ඔය කියන ඒජන්ට් ගැන පොඩි තව ලක්ෂණ ටිකක් බලමු අපි. ඊටු ටික ගැන කියන්න කලින් ඒජන්ට් කෙනෙක් ගත්තම ඒජන්ට්ගේ මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා. එයා හැමතිස්සෙම ක්‍රියාත්මක තත්ත්වයේ තියෙන්නේ. හැමතිස්සෙම එයා ඇලර්ට් එකේ ඉන්නේ. ඒජන්ට් කෙනෙක් කෙනා හැමතිස්සෙම ඇලර්ට් එකේ ඉන්නේ. අපි උදාහරණයකට ගත්තොත් අපි ඒජන්ට් සිස්ටම් එකක් ගමුකෝ. මොකක් හරි නිවුස් වෙබ්සයිට් සයිට් එකක තියෙනවා ඒජන්ට් සිස්ටම් එකක්. අපි හිතමු එහෙම. අපි ගමු මොකක් හරි ඒජන්ට් සිස්ටම් එකක් තියෙන නිවුස් වෙබ්සයිට් එකක් ගමු. ඒ වෙබ්සයිට් එකේ ඒජන්ට්ගේ වැඩේ තමයි වැඩියෙන්ම හිට් වෙන නිවුස් තියෙන්නේ. අන්න ඒවා අපි හිතමුකෝ අපේ වෙබ් පේජ් එකේ හරි. මෙන්න මේ පැත්තේ බාර් එකේ මේ කොටසක් මෙන්න මෙහෙම වෙනම ෆ්‍රේම් එකක් දාලා මේ ෆ්‍රේම් එකේ ඔන්න මෙතන ඩිස්ප්ලේ වෙනවා. වැඩියෙන්ම හිට් වෙච්ච නිවුස් ටික. ඒතර ඒ දේ කරන්න පුළුවන් ඕනනම් ඔය වගේ ඒජන්ට් සිස්ටම් එකක් කරහා. හරි. එතකොට ඒජන්ට් සිස්ටම් එකෙන් කරන්නේ ආ software එකක් කියලා කිව්වා අපි. ඒ software එක වැඩ කරන්නේ එක්ක වෙන software එකක් වෙන එහෙම නැත්නම් වෙන කවුරු හරි පුද්ගලයෙක් වෙනවා. හොඳට මතක තියාගන්න. ඒජන්ට් කියන්නේ software එකක්. ඒජන්ට් සිස්ටම් is a software. right? ඒ වගේම මේ software එක වෙන software එකක් වෙනුවට වැඩ කරනවා. එහෙම නැත්නම් වෙන කවුරු හරි පුද්ගලයෙක් වෙනුවෙන් වැඩ කරනවා. ඒක තමයි ඒජන්ට් සිස්ටම් එකේ හැටි. ඊළඟට ඒජන්ට් සිස්ටම් එකේ මම හිතන්නේ ලක්ෂණ ටික අහනවා. ඒකත් බලන්න. ඔව් ලක්ෂණ අහනවා. ඔය ලක්ෂණ තමයි එකක් ස්වයංක්‍රීය ඔටෝනමස්. ඊළඟට බුද්ධියක් සහිත ඉන්ටෙලිජන්ට්. ඊළඟට performs in dynamic environment. ගතික පරිසර තුල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි කියනවා proactive. මේක මම කිව්වේ නෑ මම හිතන්නේ ඉස්සෙල්ලා වචනේ. proactive. මොකද proactive කියන්නේ? සිංහලෙන් නම් කියන පෙර ක්‍රියාත්මක වීම කියලා. proactive. proactive කියන්නේ අපි ඒජන්ට් සිස්ටම් එකට මොකක් හරි දීලා තියෙනවා මේ කරන්න යම්කිසි ජොබ් එකක්. එතකොට එයා හැමතිස්සෙම ඇලර්ට් එකේ ඉන්නවා ඒ සම්බන්ධයෙන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔටෝ බ්‍රේකින් සිස්ටම් තියෙන වාහනයක. වාහනයට ඉස්සරහින් මොකක් හරි බාධකයක් හම්බෙච්ච ගමන් ඩ්‍රයිවර් බ්‍රේක් එක ඇප්ලයි කරන්න කලින් ඔන්න ඔටෝමැටිකලි බ්‍රේක් එක ඇප්ලයි වෙනවා. හරි. එතකොට ඒ වගේ වල එක ප්‍රොඇක්ටිව්. එයා ඒක බලාපොරොත්තු වෙමින් ඉන්නේ හම්බෙච්ච ගමන් වැඩේ කරනවා. ඒක තමයි ඒක ගැන කියන්නේ. ඊළඟ අන්තිමයෙන් අහන්නේ අපේ briefly explain an example where agent technology could be used effectively. අපිට ඒජන්ට් සිස්ටම් මොන තැන්වලද පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඒජන්ට් සිස්ටම් එකක් වගේ ඒවා ගොඩක් වෙලාවට මේ ටිකක් වියදම් කරලා හදන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට ටිකක් පරිමාණයෙන් විශාල වැඩවලට තමයි ගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එයාපෝට් එකක වගේ ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් වලට පාවිච්චි කරන්න පුළුවන් ඕන නම් ඒජන්ට් සිස්ටම් එක.
ඒ කියන්නේ අපිට පුළුවන් ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් ගැන කතා කරද්දී ගොඩක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහේ එන්වයරන්මන්ට් එක පරිසරයක් එක්ක ඔන්න සිස්ටම් එක හදලා තියෙන. එතකොට ඒජන්ට් සිස්ටම් එකෙන් ගයිඩ් කරනවා. දැන් අපි හිතමු ටූරිසම් වලට හදපු එකක් කියලා. කොහෙද යන්න ඕන කියලා ඔන්න එයා ගයිඩ් කරනවා. ඒ වගේක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිෆෙන්ස් මිනිස්ට්‍රියට වගේ. ඒ වගේ තැන් වලට ඒජන්ට් සිස්ටම් එකක් වුණා. මොකද එයාලා හැමතිස්සෙම ඇලර්ට් එකේ ඉන්නේ. කවුරු හරි මොකක් හරි වැරදි ක්‍රියාවකට ක්‍රියාත්මක වෙනවා නම් එතකොට ඒකට මේ ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඒජන්ට් සිස්ටම් එකක් කරහා පුළුවන්කම තියෙනවා. හරි. ඊළඟට ගොඩක් වෙලාවට ඔය මොනවාද පදිසි අනතුරු එහෙම නැත්නම් අපදා කළමනාකරන පද්ධති තියෙන. ඒ වගේ වට පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් සමහරවිට ගම් අතුරක් එහෙම නැත්නම් සුනාමියක් එනකොට වගේ. ඔන්න ඇලර්ට් එකේ ඉන්නවා එයා මොකක් හරි භූකම්පනයක් වෙනකම්. භූකම්පනේ යම් කිසි ප්‍රමාණයක් තියෙනවා ඒකේ. ඒ රීඩින් එකේ ගානට එනකම් එයා බලන් ඉන්නවා. මොකක් හරි වෙච්ච එකම ඒජන්ට් සිස්ටම් එක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරලා පණිවිඩ ටික ආවම උන්ටම. ඒත් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒක එක ෆීල්ඩ් වලට කියන්න පුළුවන් ඒජන්ට් සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන් ඒවා. හරි. මම කිව්වා වගේ ඔව් ඒජන්ට් සිස්ටම් එක කියන්නේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් තමයි වැඩ කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අපි මේ කීබෝඩ් පාවිච්චි කරන වෙලාවට වොයිස් වලින් නේ වොයිස් රෙකග්නයිස් සිස්ටම් තියෙනවා. ඒතර ඒ වගේ වලත් අපිට ඒජන්ට් සිස්ටම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. වොයිස් එක දුන්න ගමන් යා ක්‍රියාත්මක වෙනවා. හරි. ඒ වගේ දේවල් තමයි එතනදී අපි කතා කරන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට මේ පළවෙනි පේපර් එක අපි මේ විදිහට කරේ. ඔයාලට පොඩි අදහසක් ගන්න අපි පේපර් එක සාකච්ඡා කරගෙන යනකොට යන විදිහ. එතකොට එතනදී අපි ඉගෙන ගත්තේ නැහැ කියලා පාඩමක් මගහැරියේ නැහැ. හැම ප්‍රශ්නයක්ම කතා කරා. මොකද හේතුව සමහර පාඩම් දැන් ඔයාලට ඉතුරු වෙලා තියෙන සමහර පාඩම් ඒ පාඩම හරියට දන්නේ නැති වුණාට මේ පේපර් 3ක් විතර කරනකොට ඔයාලට කරගන්න පුළුවන්කමකුත් එනවා. හරි ඒක නිසා මම භාග පේපර් කරන්නේ නැහැ. සම්පූර්ණ පේපර්ම කරන්න හිතුවේ ඒකයි. මොඩල් පේපර් එක කරද්දි විතරක් සමහර ලාවට මම කරපු නැති කොටස් කීපයක් මම කියන්නේ අතෑරලා ප්‍රශ්න දෙන්න පුළුවන්. මොකද කරලා නැති ඒවා නොකර ඉන්න හින්දා. නමුත් ඒකෙත් අර පුළුවන් තරම් මම try කරන්නේ ඒකෙත් MCQ එකක් දෙකක් හරි උගන්නපු නැති ටිකක් දාන්න. මොකද හේතුව උගන්නපු ඒවා ටිකෙන් විතරක් දුන්නොත් ඔයාලා ලකුණු ගොඩක් ගන්නවා. එතකොට ඔයාලාට ටික ටික තව ඉතුරු කොටස් ටික එකතු වෙනකොට ලකුණු අඩු වෙනවා. එතකොට ඔයාලා හිතන්නේ ඔයාලගේ මට්ටම් බහැලා කියලා. මොකද ඇත්තටම වෙන්නේ ඔයාලගේ කන්ටෙන්ට් එක වැඩි වෙන හින්දායි එහෙම වෙන්නේ. ඒ හින්දා ඒක තේරුම් අරන් වැඩ කරන් යමු. කියන අදට පාඩම නවත්තමු.